කොහොමද මේ විදිහට ඔන්න ගොඩනැගිලි හදලා තියෙන්නේ කියලා. right ඔයාලා පේනවා ඇති මෙන්න මේ ගොඩනැගිලි ඔයාලා ගත්ත පොතේ තියෙනවා ඒ විස්තර ටික මම ගත්තා. මේ තියෙන්නේ ජර්මනියේ තියෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. දැන් මේ අර හර්ථ සංකල්පයේ කිව එකට අනුව මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙනවා. ඔය බාහිර බලවල තියෙන බලපෑම් තියෙන පරණ ගොඩනැගිල්ලක් තියෙනවා. නමුත් මේ ගොඩනැගිල්ලේ තුල වලට පේන උඩ මේ වහලේ හදලා තියෙන ආකාරය. මේ වහලේ හදලා තියෙන ආකාරය අනුව මේ ගොඩනැගිල්ල ඇතුළට ආලෝකය ලැබෙනවා. එහෙනම් මේක ගොඩක්ම ස්වභාවික ලෙස ආලෝකය ලබාගෙන නිර්මාණය කරලා තියෙනවා. ස්වභාවික ආලෝකය ලබා ගන්න. එතකොට සූර්ය පැනල හයි කරලා ඒකෙන් ශක්තිය ලබා ගන්නවා. ආලෝකමත් කරන්න. එතකොට වාතනය කරන්න, වාතය ලැබෙන්න මේක ස්වභාවික ක්‍රම හදලා තියෙනවා. මේ තියෙන එකේ අභ්‍යන්තරය බලන්න. අභ්‍යන්තරය ආලෝකමත් කරන්න ලයිට් භාවිත කරන්නේ අර ගෝලාකාර කොටස ඇතුළත තමයි මේ තියෙන්නේ. ඒතර මෙතන ගොඩක් එළියක් තියෙනවා. අර ස්වභාවික ආලෝකය මේකට ලැබෙනවා දිවා කාලයේදී. ලයිට් දැම්මම වගේම තියෙනවා නේ. ඒතර මේකේ තව පරාවර්තක හයි කරලා මේ ආලෝකයේ පරාවර්තනය වෙන්න හදලා තියෙනවා. ඒ නිසා මේක කියලා තියෙනවා මේ මුළු අවශ්‍ය මේ විදුලි අවශ්‍යතාවය 80ක් ගොඩනැගිලි තුලම නිපදවා ගන්නවා කියලා. ස්වභාවික ආලෝකය භාවිත කරනවා. ඒතර විදුලි බුබුල අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වභාවික වාතය ලැබෙන විදිහට හදලා තියෙනවා. ඒතර අපිට වෙනම ෆෑන් ඒවා හයි කරන්න ඕනේ. සීතල කාලේට මේකේ තාපය රැඳෙන විදිහට හදලා තියෙනවා. එතකොට නැවත හීටර්ස් හයි කරන්න අවශ්‍ය නැහැ. සූර්ය පැනල මගින් විදුලිය නිපදවා ගන්නවා. ඒතර මෙන්න මේ දේවල් නිසා මේක ඔන්න හරිත සංකල්පයට අනුව හදපු ගොඩනැගිල්ලක් කියලා අපි කියනවා. මේ තියෙන එකේ ඇතුළත දර්ශනය. බලන්න ලයිට් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වීදුරු වලින් හදලා තියෙන නිසා මේකට දවල් කාලේ ස්වභාවික ආලෝකය ලැබෙනවා. ඊළඟට මේ තියෙන්නේ චීනයේ බීජින් ජාතික ක්‍රීඩා සංකීර්ණය. මේකේ සංකීර්ණයේ මේ හැඩයත් එක්ක ගොඩක් ආලෝකය ලැබෙනවා. ක්‍රීඩා සංකීර්ණ මේකේ විවිධ ක්‍රීඩාවන් සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරලා තියෙනවා. මේකත් එතකොට සූර්ය බලයෙන් මගින් විදුලිය ලබා ගන්නවා. වැසි ජලය වර්ෂා ජලය රැස් කරගෙන ඒවා භාවිතයට ගන්නවා. ඒ වගේම නැවත භාවිතයට ගන්න ජලය නාන ජලය නැවත ටොයිලට් සෝද භාවිත කරනවා. සමහර වෙලාවට පිරිසිදු කරලා නැවත බීමට ගන්නවා. ඒ වගේ ක්‍රමවේද හදලා තියෙනවා ජලය අපතේම වළක්වා ගන්න. මේ වගේ වියදමත් අඩු වෙලා තියෙනවා. පරිසරයටත් ගොඩක් හානිය අවම වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන උසාවි සංකීර්ණය. මේකෙත් මේ තියෙන කොටස් වලින් මේ සූර්යාලෝකය ලැබෙනකොට සූර්යාලෝක අවශෝෂණය කරලා විදුලිය නිපද වෙනවා. ඒ වගේම අර විදිහට ස්වභාවික ආලෝකය දැන් මේ ස්වභාවික ආලෝකය තමයි මේ ඊලින් වැටෙන්නේ. මේක ඇතුළත දර්ශනයක්. ස්වභාවික ආලෝකය ලැබෙනවා. ඒ ස්වභාවික ආලෝකයෙන් තමයි ආලෝකමත් වෙන්නේ. ස්වභාවික ආලෝකය ලැබෙනවා. ඒ වගේම ආලෝක පරාවර්තක වගේ දේවල් සවි කරලා තියෙනවා. ඒකෙන් ආලෝකය ලැබෙනවා. ඒ වගේ මේ වර්ණ භාවිතේ දැන් ගොඩක් සුදු පාට තියෙනකොට ආලෝකය වැඩියෙන් තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ වගේ උපක්‍රම භාවිත කරලා තියෙනවා මේක. ඒතර ජලයෙන් තොර වැසිකිලි සහ කැසිකිලි භාවිතය හදලා තියෙනවා. ජලය ගොඩක් අවම ලෙස භාවිත කරන වොෂ්රූම් වගේ දේවල් තමයි තියෙන්නේ. දැන් අපේ ලංකාවේ නම් ටැප් එකක් කරපුවම වතුර ගොඩාක් එනවා. මොකද මේ වෙන රටවල් වල
ඔය ටැප් එක කරනවා වතුර එක සුළු ප්‍රමාණයක් එන්නේ. වතුර බොන්න කුඩා බටයකින් තමයි වතුර එන්නේ. ඒතර අපි ඒකේ වතුර භාවිතා කරනකොට අපත යන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඒ විදිහට තමයි රටවල වල ජලය හානිය අවම කරලා තියෙන්නේ. වතුර නැවත භාවිතා කරනවා. වර්ෂා ජල එකතු කරගෙන ඒව භාවිතා වෙනවා. භාවිතා කරන ජලය නැවත භාවිතා වෙනවා. ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත මේ ජලය භාවිතා කරනවා. දැන් ලංකාවේ කණ්ඩලම් වගේ හොටෙල් වල ජලය ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් තියෙනවා. ඒතර මේ ජලය නැවත භාවිතා කරනවා. වරක් භාවිතා කරන ජලය පිරිසිදු කරලා නැවත භාවිතා කරනවා. ඒත් එහෙම භාවිතා කරන්න බැරි ජලය ඊටම දාන්න ඕනේ ජලයක් අර තාපය අඩු කරලා ඒතර ඒකත් පරිසරයට අවම හානියක් වෙන විදිහට තමයි ජලය පරිසරයට බැහැර කරන්නේ. ඒතර මෙන්න මේ වගේ දේවල් ලෝකයේ ගොඩනැගිලි වලට භාවිතා කරනවා. මේ තියෙන ඔය අතුලත දර්ශන බලන්න මේ ස්වභාවික ආලෝකය තමයි මේ ලැබෙන්නේ. ස්වභාවික ආලෝකය ලැබෙන ඒවා පරාවර්තනය කරලා විවිධ ආකාරයට ලැබෙන්න සලස්සලා තියෙනවා. ඒතර වාතය ලැබෙන්න නැත්නම් උණුසුම තියෙන්න ස්වභාවික ක්‍රම තමයි භාවිතා වෙන්නේ. මේ උසාවියේ අතුලත දර්ශනයෙන් අපි ගත්තොත් එimhe අපේ ලංකාවේ ගොඩනැගිල්ලක් ගත්තොත් ගොඩක් ෆෑන්ස් අපිට බලා ගන්න පුළුවන් මේ වගේ රූප රාමුවක. ගොඩක් විදුලි බුබුලු තියෙනවා ෆෑන්. ඒතර ඒ වගේ දේවල් මේකේ භාවිතා වෙන්නේ නැහැ. මේ වගේ ගොඩනැගිලි වල ඉහළ වහලි දක්නට ලැබෙන ආකාරය තමයි මේ තියෙන්නේ. සූර්ය පැනල හයි කරලා තියෙනවා. වාතය ලැබෙන්න සූර්ය පැනල හයි කරලා තියෙනවා. ඒකෙන් විදුලිය නිපදවා ගන්නවා. ඒ වගේම වාතය පිට වෙන්න ආලෝකය ලැබෙන්න ආලෝකය ඇතුළට ලැබෙන්න මේ වගේ උපක්‍රම මේකේ මේ භාවිතා වෙලා තියෙනවා. මෙතන K2 කියන නිවාස සංකීර්ණ දැන් මේක ඕස්ට්‍රේලියාවේ තියෙන නිවාස සංකීර්ණ කියලා ඔයාලගේ ෆොටෝ මේ පොතේ තියෙනවා. විවිධ රටවල් වල මේ K2 කියන නිවාස ව්‍යාපෘතිය තියෙනවා. දැන් මේ නිවාස ව්‍යාපෘතියත් එහෙමයි තියෙන්නේ. මේකෙත් ස්වභාවික වායු ධාරායන තියෙනවා. බලන්න උඩ ශාක හදලා තියෙනවා. මේ ශාකත් අවම ජලයක් අවම ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙන ශාක තමයි හදලා තියෙන්නේ. ඒ පරිසරයට ගැළපෙන ඒ පරිසරයට හුරු වෙලා තියෙන ශාක තමයි හදන්නේ. ඒතර මේකේ වාතය සැපෙන්නේ බාහිර වායු ගෝලයේ වාතය තමයි ඇතුළට එන්නේ. ආලෝකයේ ස්වභාවික ආලෝකයේ මෙතන නිවාස සංකීර්ණ ඇමරිකාවේ තියෙන නිවාස සංකීර්ණයක් මේ තියෙන්නේ. ඒතර මේ වගේ ඇතුළත දර්ශන ගත්තොත් මේ තියෙන ඇතුළත දර්ශන ස්වභාවිකව ආලෝකය ලබා ගන්න පුළුවන් විදිහට තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ස්වභාවික ආලෝකය ලබා ගන්න පුළුවන් වෙන මේවා නිර්මාණය කරලා තියෙනවා. බලන්න මේක තමයි හරිත සංකල්පය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපේ ලංකාවේ විතර බලන්න දැන් සමහර තැන් තියෙනවා මේ විදිහට ස්වභාවික ආලෝකයෙන් සහ ස්වභාවික ශක්තියකින් ක්‍රියාත්මක වෙන. ගන්නවල ප්‍රදේශයේ තියෙනවා ගොඩනැගිල්ලක් ඒකේ දැන් ගන්න පුළුවන් සම්පූර්ණ ගොඩනැගිල්ල වැහෙන්න වගේ ශාක වගා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ වගේම ගොඩනැගිල්ලේ ඉන්න ඇතුළත ඉන්න කට්ටිය භාවිතා කරන එළියට දාන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. මේ ශාක රැස්ම නිසා. අපි සතහන් පොඩ්ඩක් කියමු. මේ රූප රාමුත් තියෙන ගමන් අපි සටහනට පොඩ්ඩක් කියමු බලමු මෙහෙම හරිත සංකල්පයට අනුව සටහන් කරන්නේ හරිත සංකල්පයට අනුව ඉදිකරන ගොඩනැගිල්ලක හරිත සංකල්පයට අනුව ඉදිකරන ගොඩනැගිල්ලක ලක්ෂණ මොනවද? හරිත සංකල්පයට අනුව ඉදිකරන ගොඩනැගිල්ලක ලක්ෂණ මොනවද?
අපි බලමු කතා කරපු ගොඩනැගිලි වල තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. මොනවද ලක්ෂණ හිතට ගන්න පුළුවන්? බල ශක්තිය අවම කරන එක තමයි නේ. ඒක අපි විස්තර අනුව ලියුම් බලන්න කොහොමද බල ශක්තිය අවම කරලා තියෙන්නේ කියන එක. හරිත සංකාරකයට අනුව ගොඩනැගිල්ලක ලක්ෂණ. හරියට කියනවා අපිට ගොඩනැගිල්ල ආලෝකමත් කිරීම සඳහා ස්වභාවික ආලෝකය යොදා ගැනීම. එනම් ගොඩනැගිල්ල ආලෝකමත් කිරීම සඳහා ස්වභාවික ආලෝකය යොදා ගැනීම. එනම් සූර්යාලෝකයේ ගොඩනැගිල්ල තුළට ලැබෙන ආකාරයට සකස් කිරීම. දෙක සිසිල හෝ උණුසුම. උණුසුම තියෙන්නේ ගොඩනැගිල්ල තුළ. සිසිල හෝ උණුසුම ලබා ගැනීමට ස්වභාවික ක්‍රම අනුගමනය කිරීම. කොහොමද මේක වෙන්නේ? එතකොට සිසිලස ඇති කරන්න නම් කවුළු කියන විදිහට නැත්නම් පුලන් දැන් අවුරුද්දේ වැඩි ප්‍රමාණයක් වැඩි කාලයක් පුලන් හමනකෝ දිශාවෙන්න අන්නේ දිශාවෙන්න පුලන් මේක ගොඩනැගිලි ඇතුළට එන ආකාරයට නිර්මාණය කරගන්න. උණුසුම දෙන්න ඕන නම් මේ වාතය පිටවෙන තැන් ආවරණය කරලා නමුත් එතකොට වෙන්නේ අර එකම වාතය කරගෙන ඔක්සිජන් ප්‍රමාණය වෙනවා. ඒක රට පොඩි දෙයක් ගන්නෝනේ. ඒ විදිහට උණුසුම රැඳෙන විදිහට සකස් කරනවා. ඒ කියන්නේ එකක් අපිට කරන්න පුළුවන්. මේ ගොඩනැගෙන ඇතුළත පත් වෙන විදිහට කොටස් අයිකලා තිබ්බම උණුසුම රැඳෙනවා. ඒ වගේම සිසිල රැඳෙන්න ඕන නම් මේ රත් වෙන කොටස් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. එතකොට දී වගේ දේවල් භාවිතා කරන මේ දෙකටම ගැලපෙනවා. මොකද අපි ලෝහ දේවල් භාවිතා කරන රත් වෙනවා උණුසුම වැඩි වෙනවා ඇතුළත. මේ වගේ භාවිතා කරන අමුද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙනවා මෙයාලා උණුසුම හෝ සිසිල ඇති කරගන්න. ඒ වගේ මේවා ප්‍රත්‍යක්ෂීකරණය කරපු දව කාර්ය. ඒ වගේ දේවල් භාවිතා කරනවා කුටීම දව, ඒ කියන්නේ දීපුරු වගේ දේවල් හදපු උපකරණ, ඒ වගේ දේවල් භාවිතා කරනවා මේ ගොඩනැගිලි හදන්න. ගොඩක් ප්ලාස්ටික් ඒ වගේ දේවල් භාවිතය අවම කරලා තියෙනවා. දැක්ක උපරාම වල ගොඩක් ලී වර්ග තමයි භාවිතා කරලා තිබ්බේ. ඊළඟට
ජලය භාවිතය අවම කිරීම. ජලයේ භාවිතය අවම කරලා තියෙනවා. කියන්නේ මල් පැල හදනවා ඒවට ගොඩක් ජලයේ මොන්නේ මල් පැල හදලා තියෙනවා. ටැප් එකක් හදනවා ඒකේ ජල හානි අවම කරලා තියෙනවා. වොෂ්රූම් වල ජල හානි අවම කරලා තියෙනවා. දැන් අපේ ලංකාවේ වොෂ්රූම් එකට ගියොත් හැම වෙලාවෙම ගොඩක් තෙතයි. නේ? හැම වෙලාවෙම තෙත් වෙලා තියෙන එක්කෝ ටැප් එකකින් වතුර ලීක් වෙනවා. නැත්නම් අපිට මේ විශාල වතුර ප්‍රමාණයක් භාවිත කරන්න වෙනවා මේකේ. ඉතින් ඒ වගේ ක්‍රම නිසා වැඩි ජල ප්‍රමාණයක් භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒතර මේ ජලයේ භාවිතය වම කිරීමට මේ වගේ තියෙන මේ කරාම අපිට අවශ්‍ය ප්‍රමාණය ජලය ඉන්න කරාම අපිට තියෙනවා. හරි මේ වගේ වතුර ලීක් වෙන්නේ. ඒ වගේ දේවල් කරලා තියෙනකොට බීම වුණත් දැන් අපේ ලංකාවේ තියෙන ටයිල්ස් වල දාන බීම වුණත් සුද්ධ කරන්න ගොඩාක් වතුර දාන්න වෙනවා. ගොඩාක් වතුර ගහලා තමයි සුද්ධ කරන්නේ. ඒ වගේ නැති විදියට මේ පරිසරය හදලා තියෙනවා. ඒ නිසා ජලය අවම ලෙස භාවිත කරලා මේ කටයුතු කරගන්න පුළුවන්. ජලය අවම ලෙස භාවිත කිරීම. ඊළඟට ජලය ප්‍රතිචක්‍රීකරණය කරනවා. නැවත නැවත ජලය භාවිත කරන එක කියලාන්නේ ජල ප්‍රතිචක්‍රීකරණයේ නැවත නැවත භාවිතය. ඒතර ජල අවස්ථාව වැඩි වෙනවා. ගොඩනැගිල්ල තුලම මේ ජලය නැවත භාවිත කරගන්න පුළුවන්. වැසි ජලය භාවිතය. දැන් අපි ඉන්න නිවසක වර්ෂාවකට කොච්චර ජල ප්‍රමාණයක් වහලෙන් අයින් කරනවද පිළිලෙන් කොච්චර ජල ප්‍රමාණයක් යනවා. તો මේ වගේ විශාල ගොඩනැගිල්ලක මේ මීට වඩා අති විශාල ජල ප්‍රමාණයක් වැසි ජලයෙන් අපත යනවා. તો මේ වැසි ජලය රැස් කර ගන්න පුළුවන් නම් වර්ෂා කාලේ වෙන මේ වැසි ජලය රැස් කර ගන්න පුළුවන් නම් ඒවා භාවිතා කරන්න පුළුවන් නම් අපිට පිටින් එන ලැබෙන පිටින් ජලය ලබා ගැනීම අවශ්‍යතාවය ගොඩක් අඩු වෙනවා. විශාල ටැංකි භාවිතයෙන් මේ ජලය රැස් කර ගන්න පුළුවන් නම් එකක් තමයි සිසිලන එකක් හොඳයි. අනිත් එක විවිධ වැඩ කටයුතු සඳහා අපිට මේ වැසි ජලය පහසුවෙන් භාවිත කරන්න පුළුවන්. ඒක ලංකාවේ නිවාස වලට මේ ක්‍රමේ හඳුන්වා දුන්නා. ඒ වැසි ජලය වල අටේ පාර්ශ්ව වල දින කරගන්න ඇති වැසි ජලය රැස් කරන ටැංකියම හැදුවා. ඒත් ඒවයි කාර්යක්ෂමතාවය අතින් ගැටලුවක් වුණා. මොකද මතුරු බෝරේ පටන් ගත්තා. වෙයි පිළිවෙලින් දී මතුරු පිටර දාලා ඒ මතුරු ඇතුළට ගිහින් මේ ජලය තුල මතුරු ඇති. ඒ නිසා ඒකට පිළිවෙලක් භාවිත කරන්න බැරි වුණා. ගොඩක් වෙලාවට ඒ නිසා මේ ජල ටැංකි නැවත නිවිසි විනාශ කරා. ඒ වගේ දේවල් වල පිළියම් යොදන්න ඕනේ. මතුරු ඇති වෙන එකට මේ ජලය අපවිත්‍ර වෙන එකට වර්ෂා ජලයත් එක්ක සමානවට වහල් දින විවිධ කසල අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ඒවට නිසි වැඩ පිළිවෙලක් යොදලා තමයි මේවා එකතු කරන්න ඕනේ. නිකම් බැරල් එකක් තියෙන වතුර එකතු කරගන්නවා වගේ නෙමෙයි. ඒවට අර කලින් කතා කරපු ගොඩනැගිලි වල අපි දැක්ක රූපරාම ගොඩනැගිලි වල ඒවට ක්‍රියාමාර්ග හදලා තිබ්බා. කොහොමද මේ වැසි ජලය එකතු වෙන්නේ? ඒවා පෙරෙන්නේ කොහොමද? ඒ වගේ මදුරු වෙන්නේ හැදෙන්නේ කොහොමද හැදෙන්නේ? අනේ දේවල් එයාලා භාවිත කරලා තියෙනවා මේ සඳහා. ඊළඟට සූර්ය ශක්තිය භාවිතය. සූර්ය ශක්තිය විදුලි උපදවීම. මේ ගොඩනැගිල්ල සූර්ය පැනල සවි කරලා ඒකේ සූර්ය ශක්තිය විදුලිය උපදවනවා නම් මේ ගොඩනැගිල්ලට අවශ්‍ය විද්‍යුත් ශක්තිය 80ක් 90ක්ම ලබා ගන්න පුළුවන්. මොකද ආලෝකය සඳහා විදුලිය කොහොමද වැය වෙනවා වගේ සිසිලස හෝ විදුලිය සඳහා විදුලිය වැය වෙනවා වගේ අර යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වෙන්න තමයි මේ විදුලිය අවශ්‍ය වෙන්නේ. ඒකෙම වැඩි ප්‍රමාණයක් සූර්ය ශක්තිය ලැබෙනවා නම් පිටින් ගන්න ඕනේ බල ශක්ති ප්‍රමාණය ඉතාම අඩු වෙනවා. මෙන්න මේ දේවල් තමයි මේ ගොඩනැගිලි වල ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට
දාගන්න ගන්න පුළුවන් මේ ගොඩනැගිලි ආශ්‍රිතව හෝ තුල ගොඩනැගිලි තුල හෝ අවට ශාක වගා කරලා තියෙනවා. ශාක වගා කිරීම. මේ ශාක වගා කිරීමේදී ඔයාලට මතක් වී සොයා බලපු වැදගත් කරුණක් තමයි ජලය අඩුවෙන් භාවිත කරන්න ඕන වෙන මේ ප්‍රදේශයේ ගොඩක් ජලපෙරි ශාක තමයි වගා කරන්නේ. ඒතර අඩු ජල ප්‍රමාණයකින් මේවා අපිට නඩත්තු කරන්න පුළුවන්. ඒකත් මෙන්න මේ අපේ ක්‍රියාදාමයට දායක වෙනවා. එතකොට අපි කරුණු හතක් කතා කරා. ඒ කරුණු ටික තමයි මේ ගොඩනැගිලි වල භාවිත වෙන්නේ. සටහන් කරගන්න විදිහ හරි. ඊළඟට අපි අර කතා කරමු ගොඩනැගිලි ගැන කෙටි සටහනක් හදාගමු. ඊට කලින් මේක ලියා ගන්න. ලෝකයේ තුල ප්‍රශ්න ලියා ගන්න. ලෝකයේ තුල හරිත සංකල්පයට අනුව ලෝකයේ තුල හරිත සංකල්පයට අනුව ක්‍රියාත්මක වන හරිත සංකල්පයට අනුව ක්‍රියාත්මක වන ගොඩනැගිලි කීපයක් සඳහන් කරන්න. ගොඩනැගිලි කීපයක් සඳහන් කරන්න. දෙවෙනි එකට ඒක දෙවෙනි කොටස ලියා ගන්න මෙහෙම එම ගොඩනැගිලි තුල හරිත සංකල්පය ක්‍රියාත්මක කර ඇත්තේ කෙසේද? ක්‍රියාත්මක කර ඇත්තේ කෙසේද? right අපි මේ ගොඩනැගිලි ගැන විස්තරේ මාතෘකාව ලියන ගමන්ම ඒකේ විස්තරය ලියා ගමු. එතකොට මේ ප්‍රශ්න දෙකටම උත්තර අපිට ලබා ගන්න පුළුවන්. පළවෙනි එක ලියා ගන්න. ජර්මනියේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ජර්මනියේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ඒ යටතේ මේ කරුණු කීපය සටහන් කරගන්න. බලශක්තිය ලෙස සූර්ය ශක්තිය
තමාවක් භූතාපය වල ඉගෙන ගෙන තියෙන භූතාපය ගැන. ඒතර භූතාපය කියන එක මෙන්න මේ ගොඩනැගිල්ලට ප්‍රයෝජනෙට ගන්නවා. තමයි ජලය රත් කරන්න, ගොඩනැගිලි උණුසුම් කරන්න ඒ වගේ දේවල්. භූතාපේ සහ ජෛව ස්කන්ධය මගින් ශක්තිය ලබා ගැනීම. මේ ප්‍රදේශයේ සීතල නිසා මෙයාලා උණුසුම ආරක්ෂා කරගන්න ස්වභාවික ක්‍රම භාවිතා කරනවා. ඉගෙන ගමු. උණුසුම ආරක්ෂා කිරීමට ස්වභාවික ක්‍රම භාවිතේ හරියට මේකේ විදුලි අවශ්‍යතාව වෙන ගොඩක් පිරිමැහිලා තියෙනවා මෙන්න මේ බල ශක්තිය මෙයාලා භාවිත කරන නිසා. ඉතින් කියලා විදුලි අවශ්‍යතාවය 80ක් ගොඩනැගිල්ල තුල නිපදවා ගන්නවා කියලා. නිසා මොකද වෙලා තියෙන්නේ වාර්ෂිකව සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ කියන්නේ මේ වෙනත් බල ශක්තිය භාවිත කරා නම් මේ සඳහා ශක්තිය නිපදවන්න කාබන් ඩයොක්සයිඩ් වැය වෙනවා. මේ ගොඩනැගිල්ලට එහෙම වුණොත් වැය වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මේ ගොඩනැගිල්ල නිසා පරිසරයෙන් නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 7000ක් විතර වෙනවා. ඒතර මේ ටොන් 7000 අඩු කරලා තියෙනවා මෙන්න මේ ක්‍රියාදාමය නිසා. ඒතර බලන්න පරිසර විනාශය පරිසරයට නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 6000කින් අඩු වෙලා තියෙනවා වාර්ෂිකව අවුරුද්දකට. දෙක දෙවි මාතෘකාව පළවෙනි එක ජර්මනි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඊළඟට චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය මේකේ සූර්ය බලයෙන් තමයි විදුලිය ලබාගෙන තියෙන්නේ. සටහන් කරගන්න සූර්ය බලයෙන් විදුලිය ලබාගෙන තිබීම ස්වභාවිකව වාතනය වීම නිසා ෆෑන් දාන්න අවශ්‍ය වෙන්නේ ස්වභාවිකව වාතනය වීම වැසි ජලය එක්රැස් කර ප්‍රයෝජනයට ගැනීම. වැසි ජලය එක්රැස් කර ප්‍රයෝජනයට ගැනීම. වැසි ජලය එක්රැස් කර ප්‍රයෝජනයට ගැනීම. හරි. ඒක ක්‍රීඩා සංකීර්ණ නිසා ගොඩක් ජලය අවශ්‍ය වෙනවා. මේවට වෙනවා වැසි ජලය ගන්න එක්රැස් කර ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාරය තමයි මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. හරි ඊළඟ මාතෘකාව ඊළඟ ආකාරයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි වේන් එල් මොස් උසාවි සංකීර්ණය
වේලෙන්මෝස් උසාවි සංකීර්ණ. ඒතර මේකේ අර වගේම සූර්ය පැනල භාවිතය නියගයට ඔරොත්තු දෙන ශාක වගා කර තිබීම නියගයට ඔරොත්තු දෙන ශාක වගා කර තිබීම ජල භාවිතයේ අවම කර තිබීම ජල භාවිතය අවම කර තිබීම තමයි යනවා ස්වභාවික ආලෝකය භාවිතා කිරීම ඊළඟ එක ඔස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය K2 නිවාස ව්‍යාපෘතිය ත්‍රිවිධාත්ම ප්‍රධානව මේ තුලද ස්වභාවික ශක්තියින් භාවිතා කර ඇත. බලන්න මේකේ භාවිතා කර තියෙන ක්‍රියාක්‍රමයේම ගොඩනැගිලි සඳහා ප්‍රතිචක්‍රීකරණය කර දැව භාවිතා කර තිබීම. ගොඩනැගිලි සඳහා ප්‍රතිචක්‍රීකරණය කර දැව භාවිතය. ඊළඟ වැසි ජලයේ ප්‍රයෝජනට ගැනීම. වැසි ජලය ප්‍රයෝජනයට ගැනීම. වැසි ජලයේ ප්‍රයෝජනට ගැනීම. ඒතර වැසි ජලය එළියට යන්නේ නැතුව ඉක්රස් වෙන ක්‍රම හදලා තියෙනවා. මේ වැසි ජලයේ ප්‍රයෝජන ගන්න. इसके प्रकाश वोल्टीय पैनल භාවිතය කියන ප්‍රකාශ වෝල්ටීය පැනල භාවිතය. ප්‍රකාශ කියන්නේ මෙතන ආලෝකයෙන් ක්‍රියාත්මක වෙන වෝල්ටීය පැනල. සූර්ය පැනල කියන්නේ සූර්ය පැනලකට ආලෝකමත් කරන ලයිට් හදලා තියෙන සූර්ය පැනල වලින්. ඒ නිසා පිටින් ගන්න ඕනේ ශක්තිය ප්‍රමාණය අවම කරලා තියෙනවා. ඊළඟ එක ඇමරිකාවේ පිහිටි බට්ක්ලාක් කොමන්ස් නිවාස සංකීර්ණය. බට්ක්ලාක් කොමන්ස් නිවාස සංකීර්ණය. උතර මේ ගොඩනැගිලි විශේෂත්වයක් තමයි උණු ජලය ලබා ගන්න සූර්ය තාපක භාවිත කර තියලා මේ සිසිල් ප්‍රදේශයක් නිසා
වැසි ජලය භාවිතා කරන්න. ඒ වගේ තාප මේ කළු පාටින් මේ බිල්ඩිනේ කළු පාට යුක්ත වෙලා තියෙනවා. කියන කළු පාට පසුබිමක් වල දාලා තාපය අවශෝෂණය කරගන්න. ඒතර මේ බිල්ඩින් එකෙන් තාපය අවශෝෂණය කරගෙන ඇතුළත උණුසුම රඳවා ගන්නවා. ඒ වගේ උණුසුම් කාලවලදී ස්වැංක්‍රීයව විවෘත වෙන ජනල් තියෙනවා. ඒතර මේවා ස්වැංක්‍රීයව විවෘත වෙලා උණුසුම් කාලයේදී අවශ්‍ය වාතය ලබා ගන්නත් සීතල කාලේදී මේවා ස්වැංක්‍රීය වෙහිලා අපිට උණුසුම රඳවා ගන්නත් පුළුවන් වෙන අදලා තියෙනවා. ඒ වගේම අපජලය ප්‍රතිචක්‍රීකරණය කළ භාවිතා කරනවා. අපජලය නැවත භාවිතා කිරීම. හරි. උන්නේ කරුණු තමයි මේ ගොඩනැගිලි සම්බන්ධයෙන් අපිට මතක තියාගන්න ඕනේ වැදගත් කරුණු වෙන්නේ. ඊළඟ අපි තව ගැටලුවක් ලියාගමු මෙහෙම ප්‍රශ්නයක් ලියාගන්න මෙහෙම. හරිත සංකල්පයේ අරමුණු මොනවාද? හරිත සංකල්පයේ අරමුණු මොනවාද? හරිත සංකල්පයේ අරමුණු. හරිත සංකල්පයේ අරමුණු. හරිත කියන්නේ කොළ පාටනේ. එහෙනම් අපි හිතනවා සම්පූර්ණ ලෝකෙම කොළ පාට කිරීමේ අරමුණ එන්නේ නැති මේ කියන්නේ. තාපිනුට කියන්න පුළුවන් කොළ පාට වෙන්න එක දුන්න ගන්නවා නැත්නම් ශාක වගා ගන්නවා කියලා. නමුත් මේකේ අරමුණ ශාක වගා කරලා වැඩි ගස් ප්‍රමාණයක් සිටුවීමම නෙමෙයි. මේකේ අදහස තමයි පරිසර දූෂණය අවම කිරීම. සමස්ත ලෙස හැම ආකාරයකින්ම මිනිසා විසින් වෙන පරිසර දූෂණය අවම කිරීම. ඒක එක පියවරක් තමයි ශාක වස්ම වැඩි කිරීම. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් පරිසරයේ ශාක පැවැත්වීම එක අරමුණක් විතරයි. ඒ වගේම අනිත් අරමුණ තමයි ගෝලීය උණුසුම අවම කිරීම. අපි කියන්න බලන පළවෙනික පරිසරයේ ශාක ප්‍රමාණය වැඩි කිරීම කියන්නේ හරි. පරිසරයේ ශාක ප්‍රමාණය වැඩි කිරීම දෙක ගෝලීය උණුසුම අවම කිරීම. දැන් අපි අර කතා කරමු ගොඩනැගිලි වලින් බලන්න උණුසුම එළාල ගොඩනැගිලි තුලම භාවිතා කරා. අනිත් එක තමයි පිටතින් එන විදුලිය පිටතින් ගන්න විදුලිය ප්‍රමාණය අඩු කරනවා. පිටතින් ගන්න විදුලිය ප්‍රමාණය අඩු කරපුවාම වෙන්නේ මොකද? විදුලිය නිපදවන්න භාවිතා වෙන න්‍යෂ්ටික ශක්තිය හෝ වෙනත් ශක්තිය නිසා උණුසුම වීම අවම වෙනවා. ඒ බාහිරින් විදුලිය නිපදවන්න ගියත් විවිධ හේතු නිසා තාපය බාහිරට පිට වෙනවා. ඒක අවම කරලා තියෙනවා. දැන් ලංකාවේ වැඩිපුර මම කියව ජල විදුලි බලාගාරවලට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් දැන් නූතනයේ ලැබෙන්නේ වෙනත් විදුලි බලාගාරවලින්. ඒතර අපි විදුලිය වැඩියෙන් භාවිත කිරීමේදී ඉන්නේ අර බලාගාර වැඩියෙන් ක්‍රියාත්මක වෙලා එයාලකින් නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, තාප ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් අපි බල ශක්තිය අර පිළිමැසෙන් භාවිත කිරීම නැත්නම් ඔය ගොඩනැගිලි වල වගේ හරිත සංකල්පයට අනුව ක්‍රියාත්මක කරොත් එන පිටින් ගන්න ඕනේ විදුලි ප්‍රමාණය අඩු වෙලා මෙන්න මේ වගේ ගෝලීය උණුසුම අවම කරන්න එක හේතුවක් වෙනවා. ඒ වගේම හරිතාගාර වායු
හරිතාගාර වායු එකක් තමයි උණුසුම තාපය කියලා කිය කරනවා. ඊළඟ හරිතාගාර වායු පිටවීම. දැන් කතා කරා උසාවි සංකීර්ණයේ පාරමිත කොටගින්නේ කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් පිටවීම වළක්වලා තියෙනවා. ඒක කාබන් ඩයොක්සයිඩ් කියන වලදන හරිතාගාර වායුව. ඒක මේ හරිතාගාර වායු පිටවීම අවම කරනවා. ඒකිනුත් මේ උණුසුම ගෝලීය උණුසුමට පිළියමක් දෙන්න පුළුවන්. එතකොට පරිසර ශාස්ත්‍ර ප්‍රමාණය වැඩි කියන විකාශ වුණා. ගෝලීය උණුසුම අවම කිරීම, හරිතාගාර වායු පිටවීම අවම කිරීම, ජල පෝෂක සුරකීම, වර්ෂා ජලය භාවිත කිරීම නිසා ජලයේ නැවත ප්‍රතිචක්‍රීකරණය කළ භාවිත කිරීම නිසා ජල පෝෂක සුරකීම වෙනවා. ඍජුවම ජල පෝෂක සුරකීම එකකින් වෙනවා. වක්‍රව සාක ප්‍රමාණය වැඩි නිසා ජල පෝෂක සුරකීම ඉබේම සිද්ධ වෙනවා. ඒතර මම වැඩිපුරම මේකට බලලා තියෙන්නේ බල ශක්තිය අර්ධික සහ ගෝලීය උණුසුමට පිළියමක් එන්න තමයි මේ හරිත සංකල්පේ භාවිත කරන්න තියෙන්නේ. හරි පැහැදිලිද මේ කොටස? ඔච්චර කතා කරලා කියන්නේ මේක සටහන් එකේ ලියාගත්තද? ගැටලුවක් තියෙනවද කොහොමද කියලා? ඔක් කියන්න බලන්න ඔයාලා. ගැටලුවක් තියෙනවද? ප්‍රොෆෙෂන් කතා කරන බන් ගැටලුවක් තියෙනවද කියලා කියන්නේ අපේ විදියටම ඊළඟ කොටස ගන්න පුළුවන්ද? අපේ භාගයක් විතර තියෙනවා. පුළුවන් සර්. ගැටලුවක් නෑ. ඒ අපි ඊළඟ කොටස ටිකක් කතා කරමු. දැන් මේකේ ඔය කොටස් ටික බලා ගන්න ඕනේ. වැදගත් වෙන හර්ථ සංකල්ප කියන්නේ මොකද්ද? හර්ථ සංකල්පයේ අරමුණු. ඒක වලින් හර්ථ සංකල්පයට ලෝකේ හදලා තියෙන ගොඩනැගිලි මොනවද? ගොඩනැගිලි භාවිත මතක තියාගන්න. ඒ වගේ කොහොමද මේ හර්ථ සංකල්පයට අනුව හදලා තියෙන්නේ කියන එක චුට්ටක් මතක තියාගන්න ඕනේ. ඊළඟට කතා කරන්නේ කුෂිකාර්මික පරිසරය ගැන. කුෂිකාර්මික පරිසරය. කුෂිකාර්මික ක්‍රියාවලිය. අපේ කුෂිකාර්මික ක්‍රියාවලිය ගැන තමයි ඊළඟට කතා කරන්නේ. දැන් මේ දවස්වල කතා කරනවා පොහොර ගැන නේ. පොහොර ගැන කතා කරනවා. ඒක ඔයාලා දන්නවා පොහොර ආකාර දෙකක් ගැන ඔන්න කතා කරනවා. ඒක තමයි ආවර්තික පොහොර අනිත් එක රසායනික පොහොර. හරි. දැන් කියනවා කාබනික පොහොර දෙනවා කියලා. එතකොට කියනවා කාබනික පොහොර නෙමෙයි රසායනික පොහොර වල කියනවා. මෙන්න මේ රසායනික පොහොර සහ කාබනික පොහොර කියන්නේ මොනවද? ඒ වයින් මොනවද ඇති වෙන වෙනස්කම් ටිකක් පොඩ්ඩක් සාකච්ඡා කරමු. කාබනික පොහොර. මේ කාබනික පොහොර කියන්නේ ජෛව ස්කන්ධයන්ගෙන් ලබා ගන්නා පොහොර. ජෛව ස්කන්ධයන් කියන වල ගන්නවා කාකා සත්ව කොටස්. නියගේ සාකහ සත්ව කොටස් වලින් කරන්නේ කාබනික පොහොර හදන්නේ. දැන් ඊවස ආසිත අපි හදනවා කොළරොඩු එකතු කරලා ඔන්න පොහොර හදාගන්න. ඒතර මේක මහා පරිමාණයෙන් කරනකොට කොළරොඩු ඒ වගේම සත්ව අපද්‍රව්‍ය
අපද්‍රව්‍ය ගන්නකොට අපිට අරක්කු ආරක් ඉන්නවනේ අරයි කාලේ තුරු කරනකොට ගව මූත්‍ර ගොම වගේ දේවල් පිළුව ඉන්නවනේ ඉතියාලගේ කාලේ තුරු කරන අපද්‍රව්‍ය පොළ අපද්‍රව්‍ය එයාලගේ මූත්‍ර යෝනි දේවල් ගන්න පුළුවන්. එමන් නැත්නම් අපේ නිවාස වලින් බැහැර කරන ඉඟුල් අපද්‍රව්‍ය ආහාර කොටස් තුරු කරන ආහාර කොටස් අන්න ඒ වගේ දේවල් එකතු කරලා හදන පොහොර තමයි කාබනික පොහොර කියලා කියන්නේ. තවත් අපිට ගන්න පුළුවන් ওই ජලාශවල තියෙනවා සැල්වේනියා වගේ දේවල් කියන ජලජ ශාක. ජපන් ජබර ජලාශවල සම්පූර්ණ අවහිර වෙලා තියෙන මේ ජපන් ජබර සැල්වේනියා වගේ දේවල් නිසා අනේ මේ වගේ ශාක කොටස් ගන්න පුළුවන් මේ කාබනික පොහොර හදන්න. તો මෙන්න මේ හදන කාබනික පොහොර භාවිතේ පසට වෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒකට තමයි පස සාරවත් වෙනවා, පසේ ඉන්න ජීවීන් ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා අපි දාන පොහොරත් එක්ක වෙනත් වැටෙන මේ පරිසරයේ උදක වෙන ශාඛා සත්ත්ව කොටස් මගින් පොහොර හැදෙනවා. ඒතර මේක පරිසර හිතකාමී කියලා අපි කියනවා. රසායනික පොහොර කියන්නේ මොකද? අපි කෙටි කිවි රසායනික පොහොර කියන්නේ. අපි විවිධ රසායනික ද්‍රව්‍ය කවලම් කරලා විද්‍යාගාර හෝ කර්මාන්ත ශාලා තුල හදන පොහොර තමයි රසායනික පොහොර කියලා කියන්නේ. උතර මෙන්න මේ රසායනික පොහොරවත් එක්ක විවිධ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා. රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා. මේ රසායනික ද්‍රව්‍ය නිසා පාසයේ ඉන්න ජීවීන් විනාශ වෙනවා. පාංශ ජීවීන් විනාශ වෙනවා. විවිධ රසායනික ද්‍රව්‍ය විස රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා. විස රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා. මේ නිසා මොකද වෙලා කියන්නේ පොළොන්නරු ප්‍රදේශවල එහෙම අපේ ප්‍රදේශවලත් මුදුර අනාගතයේදී ලැබෙයි මොනවද වකුගඩු රෝගී. වකුගඩු රෝගයක් එන වකුගඩු අක්‍රියකට. ඒ කියන්නේ මේ විස රසායනික ද්‍රව්‍ය ජලයෙන් එකතු කරලා වුණ වකුගඩු අක්‍රිය කරන රෝගයක් එනවා. මේ වගේ රෝග. පස නිසරු වෙනවා. නැවත රසායනික පොහොර දාන්න ඕනේ. එනවා දේ වෙනවා. අපි බලමු ඇයි එහෙනම් ගොවියෝ කාබනික පොහොර වලට රසායනික පොහොරම දාන්නේ. රසායනික පොහොර දාපුවම අපිට නිදු වාසිය හම්බ වෙනවා. එකක් තමයි රසායනික පොහොර සුළු ප්‍රමාණයක් භාවිත කරන්න පුළුවන්. ලොකු වගා භූමියකට දානවා රසායනික පොහොර පොඩි ප්‍රමාණයක් අතේ අරන් එන්නලා හරි කරේ කියන්නේ හරි ඔන්න භාවිත කරන්න පුළුවන්. භාවිත කරලා ඉස්සරින්ම අපිට ඉතා කෙටි කාලයකින් මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන්. රසායනික පොහොර දාපු ගමන්ම මේ බලපු මේ අපිට අවශ්‍ය මේ නිෂ්ක්‍රාමික අස්සන නැත්නම් හැදෙන ඵල ගෙඩි අස්සන විශාල වෙනවා. මේ රසායනික පොහොර දැම්මොත් වට්ටක් වගාවට වට්ටක් ගෙඩි ගොඩක් හැදෙන ගෙඩි විශාලවට හැදෙනවා. ඒත් ඒක ආර්ථික වාසියක් දෙන ගොවිය. ප්‍රමාණය වැඩි, ගෙඩි විශාල වැඩි, ලොකු අස්සන ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ කට්ටිය මේක භාවිත කරනවා. පොඩි ප්‍රමාණයක් භාවිත කරන්න පුළුවන්. දේසි භාවිත කරන්න මේකෙන් ප්‍රතිඵල වැඩි. ඉක්මනින්ම විශාල භෝග ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් කාබනික පොහොර වගාවට එහෙම වෙන්නේ නැහැ. කාබනික පොහොර විශාල ප්‍රමාණයක් දාන්න ඕනේ. කාබනික පොහොර විශාල ප්‍රමාණයක් දාන්න ඕනේ. ඒකට විශාල ප්‍රමාණයක් ගානේ දාන්න. මේකේ ප්‍රතිඵල ඉතා හිමින් එන්නේ. ඒකේ විශාල වෙන්නේ. ඒවා ප්‍රතිඵල ඉතා හිමින් එන්නේ. ඒ වගේම මේ කාබනික පොහොර වගාවෙන්දී වෙනත් සතුන් පසල එකතු වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා ඒකට මේ භෝගවලට හානි කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා තමයි ගොවින් මේකට අකමැති වෙලා තියෙන්නේ. වගාවේ කුඩින් ප්‍රමාණය වැඩි වෙනකොට භෝගවලට හානි වැඩි. ඒ රසායනික පොහොර දාන ප්‍රමාණයට වගේම අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. අස්වැන්නතර සාරවල තියෙන්නේ නැහැ. ඒ නිසා මේ කාබනික පොහොර වලට ගොවියෝ පෙරමෙනවා අඩුයි. නමුත් දීර්ඝකාලීන අවශ්‍යතාවය නිවිතියි. උදාහරණ රසායනික ද්‍රව්‍යයේ භෝගයෙන් කවලම් වෙනවා. අස නිසරු වෙනවා. නැවත රසායනික පොහොර දාන්න වෙනවා. ඒක දීර්ඝකාලීන මේ ගොවින්ද ආඩුවක් වෙන්නේ. රසායනික පොහොර නැවත දාන්න වෙනවා. කුමිනාශක වෙනවා. භාවිත කරන්න වෙනවා. ඒ නිසා තමයි මේ ගොවින්ගේ ශරීරයට කියලා වකුගඩු අපේ වගේ වෙන්නේ. උත් කාබනික පොහොර භාවිතයේදී ඒ වගේ දේවල් වෙන්නේ අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්.
ඒ කාබනික පොහොර භාවිතා කරද්දී රසායනික පොහොර වගේ නිතර භාවිතා කරන්න ඕනේ. මොකද කාබනික පොහොරත් එක්ක පසට එකතු වෙන ජීවීන් නිසා මේ පසේ දින නැවත පොහොර නිෂ්පාදනයක් වෙනවා. දැන් බලන්න අපි වනාන්තරයකට පොහොර දාන්න ඉන්නේ. කැලේට පොහොර දාන්න හතර ගස් වෙනවා. මොකද ඒ කැලේ මේ සාක වලින් වැටෙන අපද්‍රව්‍ය නැවත පොහොර බවට පත් වෙනවා. මොකද මේකේ ආමරික ජීවීන් ඉන්නේ. මේක සුද්ධ ජීවීන් නිසා මේ පොහොර බවට නැවත පත් වෙනවා. මොකද රසායනික පොහොර දාපුවම මේ පසේ සුද්ධ ජීවීන් නැති නිසා මෙයන් අලුතෙන් පොහොර හදාගන්න බැරි වෙනවා. සුද්ධ ජීවීන් බලෙන් ගෙනත් දැම්මත් ඉන්නේ නැහැ. මොකද මේ රසායනික ද්‍රව්‍ය නිසා ඒකට මිය යනවා. ඒතකොට මෙන්න මේ කොටස් අපි කතා කරන්න ඕනේ කෘෂිකාර්මික ක්‍රියාවලිය. ඊළඟට කෘෂිකාර්මික ක්‍රියාවලිය වෙන දෙයක් තමයි මේ ජීවීන්ගේ හානිය. අපි කතා කරමු පස්සේ මේක පොඩි සටහනක් ලියාගමු. වල මාතෘකාව ලියාගන්න ඉතින් කෘෂිකාර්මික ක්‍රියාවලිය කියලා ලියන්න මෙන්න. කෘෂිකාර්මාන්තයේ ඒවත් කෘෂිකාර්මික ක්‍රියාවලිය සඳහා පරිසරයේ විවිධ දෑ ලබා ගැනීම සිදු කරයි. විවිධ දෑ ලබා ගැනීම සිදු කරයි. මෙහිදී පරිසරයට වන හානිය අවම කළ යුතුයි. මේ සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග රාශියක් ඇත. අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග රාශියක් ඇත. අපි ක්‍රියාමාර්ග ටික ලියාගෙන මේක කතා කරමු. එක කාබනික ගොවිතැන. දැන් අපි කතා කරන්නේ කාබනික ගොවිතැන ගැන. මේ විදිහට සාකච්ඡා කරලමු දෙක කියන ලක්ෂණ ලියන්න කලින්. ලියන කාබනික ගොවිතැන යටතේ එහෙම අපි ඉතින් අය අපිට මේ කාබනික පොහොර රසායනික පොහොර අවශ්‍ය වෙන්නේ කියලා. ගොවි බිමක අස්වැන්න හැටියට අපි දාගද්දී මේකේ තියෙන පොහොර වේ කොටස් තමයි ඉවත් වෙන්නේ. ඒ මේ පරිසරයට දාන පොහොර ටික පෝෂක තමයි අස්වැන්න හැටියට ඉවත් වෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම වගා බිමකට පොහොර භාවිත කරන්න ඕනේ. ලියාගන්නෙම වගා බිමක අස්වැන්න ඉවත් කිරීමේදී
එහි ඇති පෝෂක ඉවත් වන නිසා පොහොර භාවිතා කිරීමට සිදුවේ. පොහොර ආකාර දෙකකට වෙන්නේ කිය. එක කාබනික පොහොර දෙක රසායනික පොහොර. කාබනික පොහොර සහ රසායනික පොහොර. ඊට පස්සේ මේ ලියගොම මේ රසායනික පොහොර භාවිතයෙන් තියෙන අවාසි ඔය සමස්තයක් හැටියට ගත්තොත් අවාසි තමයි වැඩියෙන් තියෙන්නේ. ඊළඟ මේක ලියමු. කාබනික පොහොර ගැන තමයි කතා කරන්න ඕනේ. නමුත් රසායනික පොහොර ගැන අපි සටහන් කරලා ඉන්නේ. රසායනික පොහොර භාවිතයේදී කෙටි කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියවත් නිතර නිතර රසායනික පොහොර භාවිතා කිරීම නිසා වැඩි වියදමක් දැරීමට සිදුවීම සමාවක් පස නිසර වීම සමාවක් වකුගඩු රෝග වැනි නිදන්ගත රෝගී තත්ත්වයන් ඇතිවීම වැනි හේතු නිසා රසායනික පොහොර භාවිතයෙන් ඉවත් විය යුතුය. එතකොට අපිට දීර්ඝ කාලීනව ගත්තොත් අවාසි වෙන්නේ. ඒ නිසා රසායනික පොහොර භාවිතයෙන් ඉවත් විය යුතුයි.
දැන් අපි බලමු කාබනික පොහොර භාවිතයේ වාසි. මාතෘකාව කියලා ගන්න කාබනික පොහොර භාවිතයේ වාසි. කාබනික පොහොර භාවිතයේ වාසි. ලියාගමු එහෙම. දිරාගිය ශාකා සත්ව කොටස් දිරාගිය ශාකා සත්ව කොටස් කාබනික පොහොර ලෙස හඳුන්වයි. දිරාගිය ශාකා සත්ව කොටස් කාබනික පොහොර ලෙස හඳුන්වයි. කාබනික පොහොර සෑදීම සඳහා කාබනික පොහොර සෑදීම සඳහා නිවාස වලින් නියත ලන ආහාරමය අපද්‍රව්‍ය සත්ත්ව ගොවිපළ මගින් ඉවත ලන අපද්‍රව්‍යද භාවිතා කළ හැකියි. right අපි ලියාගමු කාබනික පොහොර භාවිතයේ වාසි. right පළවෙනි වාසිය අපිට ලියන්න පුළුවන්. පසට අහිතකර ද්‍රව්‍ය එක්වීම වැළකීම. පසට අහිතකර ද්‍රව්‍ය එක්වීම වැළකීම. එමගින් ශරීරයට විවිධ බැරලෝහ එකතු වීම නවතී. ඊළඟ කරුණ හිතකර ජීවීන් වගා භූමිය තුළ හිතකර ජීවීන් වගාව තුළ වර්ධනය වෙනවා. රසායනික පොහොර දාපුවම හිතකර ජීවීන් විනාශ වෙනවා. සියලුම ජීවීන් විනාශ වෙනවා. කාබනික පොහොර දාපුවම හිතකර ජීවීන් වර්ධනය වෙනවා.
මේ හිතකර ජීවන වර්ධනය වීමේ වාසියක් තමයි මෙයාලා මේ ශාඛා සත්තුරස් කුහර බවට පත් කරනවා වගේම අසාරවත් කරගෙන පස්සේ බුරුල් කිරීමට මෙයාලා උදව් වෙනවා. වගාවිදි පස්සේ බුරුල් කිරීමත් වැදගත් වෙනවා. ඒතර මේ සත්තු ඉන්න නිසා මේ ජීවීන් සුත්‍ර ජීවීන් මහා ජීවීන් නිසා පස්සේ බුරුල් කිරීම සිද්ධ වෙනවා. ඒවම වීම හිතකර ජීවන වර්ධනය වීම මේ නිසා අපි ඔක්කොම පොදුවේ නෙමෙයි මේ නිසා පසේ ගුණාත්මක භාවයේ වර්ධනය වේ. මේ නිසා පසේ ගුණාත්මක භාවයේ වර්ධනය වේ. පසේ ගුණාත්මක භාවයේ වර්ධනය වේ. හරි ඊළඟට දැන් රසායනික පොහොර භාවිතයේදී අපිට පෝෂක කීපයක් තමයි ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර් ඒ වගේ පෝෂක කීපයක් විතරයි ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් කාබනික පොහොරවලදී මෙයාට අවශ්‍ය අනිකුත් සුද්ධ පෝෂක කියන සුද්ධ පෝෂක වර්ග විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රැකියාගැනීම පුළුල් පරාශයක පෝෂක පුළුල් පරාශයක පෝෂක පරිසරයට ලැබේ. පුළුල් පරාශයක පෝෂක වගාබිමට ලැබේ. පුළුල් පරාසයක පෝෂක පරිසර වගාබිමට ලැබේ. පුළුල් පරාසයක පෝෂක ලැබෙනවා. ඒ තමයි කාලයක් තිස්සේ දාන්නවල පොහොර ප්‍රමාණය ක්‍රමෙන් අඩු වෙනවා. හේතුව තමයි වගා භූමියේ ඉන්න ජීවීන් ප්‍රමාණය වැඩි වෙනවා. එයාලා ඉක්මනින් පසට වැටෙන මේ කාබනික ද්‍රව්‍ය කියන ශාඛා සත්ව කොටස් ඉක්මනින් පොහොර බවට පත් කරනවා. ඒ වගේම මෙයාලා විශාල ජීවීන්ගේ මේ කෑම කාලා දාන මලපා වගේ දේවලුත් පොහොර බවට පත් වෙනවා. ඒ නිසා එන්න භාවිත කරන පොහොර ප්‍රමාණය අඩු වෙනවා. මේමු වගාභූමිය සාරවත් වෙන නිසා යෙදිය යුතු පොහොර ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමෙන් මුදල් සහ ශ්‍රමය ඉතිරි වේ. ඊළඟට ගුණාත්මක භාවයෙන් යුතු අස්වැන්නක් ලබා ගැනීමට හැකි වේ. ගුණාත්මක භාවයෙන් යුතු අස්වැන්නක් ලබා ගැනීමට හැකි වේ.
ගුණාත්මක ධාර්මික අසරණ ලබා ගැනීමට හැකි වෙනවා. අර වෙන මේ කියන වාසීන් ලැබෙනවා කාබනික පොහොර භාවිතයේදී. තව අපිට කියන්න පුළුවන් එහෙනම් තව කරුණක් අපි මුදල් ඉතිරි වෙනවා කියලා එක ලියමු අපි. අයනි කාරණේ කාබනික වගාවකදී වැය කළ යුතු මුදල් ප්‍රමාණය අඩු වෙනවා. හරියට මෙන්න මේ කියන ලක්ෂණ මතක තියාගන්න මම මේ මෙතන කිකියෙන් දාලා තියෙනවා. ඔයාලට සම්පූර්ණ විස්තරය දුන්නා ලියන්න. එතකොට මෙන්න මේ කොටස් මතක තියාගන්න කාබනික ගොවිතැනේ වාසිය. දැන් ගොඩක් වෙලාවට මේ සැරේ ප්‍රශ්න වලට අහයි කාබනික ගොවිතැනේ වාසිය ඔයාලා වලවල ලියති. කාබනික ගොවිතැන ගැන වැඩියෙන් කතා කරලා කියලා හිතනවා. මොකද මේ දවස්වල ගොඩක් මේ මාතෘකාව කතා කරන නිසා. ඒසයි ඒක වැදගත් මතක තියාගන්න ඕනේ. අපි ඊළඟ දවසේ කතා කරනවා කාබනික ගොවිතැනදී කොහොමද පලිබෝධ පාලනය කරන්නේ කියලා. දැන් රසායනික ගොවිතැනේදී නම් කොහොමද රසායනිකව දානවා කුමිනාශක රසායනිකව දාලා තමයි පලිබෝධ පාලනය කරන්නේ. දැන් කාබනික ගොවිතැනේදී ඒ පොහොර කාබනික දාලා කුමිනාශක පිටින් භාවිතා කරොත් මේ වැඩි හරියන්නේ නැහැ. මොකද එතකොට මේ ජීවිත මැරිලා විනාශ වෙලා මේ කාබනික පොහොර උදලකේ වාසිකුත් නැති වෙනවා. ඒ නිසා කාබනික පොහොර භාවිතයේදී වෙනත් ක්‍රම තමයි භාවිතා කරන්න ඕනේ කුමි මර්ධනය සඳහා. පරිබෝධකින් මර්ධනය සඳහා රසායනික ක්‍රම භාවිතා කරන්න බෑ. අපි ඊළඟ දවසේ කතා කරමු කොහොමද මේ කාබනික ගොවිතැනේදී පරිබෝධකින් පාලනය කරන්න කියලා. හරි. අද පාඩම ඉතින් අපි නවත්තනවා. සටහන් නැවත පාරක් කියවා ගන්න. මේ පාඩම මතක තියාගන්න. ඉතා වැදගත් වෙයි. මේ කොටස් ටික ඕනෙ විභාග දක්වා ඔයාලගේ පාඩම් වැඩවල. රයිට්. එහෙනම් ඔයාලට මේ කොටස තේරුණා නේද? කතා කරමු බලන්න එහෙනම් දැන්. අක්ෂරා දුව ඉන්නවනේ. නිශානි. ඔව්. ගැටලුවක් නැහැ නේද පාඩේ මොනවද ගැටලුවක් තියෙනවද ඔයාලා අහන්න මේ කිසි ප්‍රශ්නයක් නැතුව කතා කරන්න පුළුවන් නේ. තේරුණ නැති කොටසක් තියෙනවා අහන්න නැවත තේරුම් කරලා දෙන්න. මම මේක වීඩියෝ එකක් දාන්න. ඒතකොට නැවත බලා ගන්න පුළුවන් පාඩම සටහන නැවත කියව ගන්න ඕනේ. හරිනේ? මොකද මේ පාඩමයි ඊළඟ පාඩමත් ඉවර කරන ගමන් ඔයාලට එක පේපර් එකක් දුන්නානේ මම ඔන්ලයින් පේපර් එකක් දුන්නා. තව රචනා පේපර් එකක් කතා කරන්න ඕනේ. මේකට මේ පාඩම් 2 3 ආශ්‍රයෙන් මම දෙනවා ප්‍රශ්න ටිකක්. ඒතර ඒකෙන් මම රචනා ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ පාඩම් වල රචනා ප්‍රශ්න ගොඩක් එනවා. ඒ කියන්නේ මේ අපි දැන් ඉවර කරමු පුතේ පරිසරය පරිසර සංකල්පය කියන එකරුයි. එතකොට ඊට කලින් තිබ්බ පාඩම ජෛව විවිධත්වය කියන එක රචනා ප්‍රශ්නේ. ඒවා ලියන්න හොඳට පාඩම් කරලා තියෙනවා. පැහැදිලිනේ? එහෙනම් අද දවසේ අපි පාඩම ඉතින් නවත්තමු නේ.